අයිබෝන් 2015 ඔක්තෝබර් මාසයේ අවසානයේ ලංකාවේ ජාතික නාලිකාවට යන වැඩසටහනක ඊතරම්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා ගතම මොහොතක ලංකා රූපවාහිනී ඉතිහාසයේ වැඩිම ප්‍රතිචාර ලැබපු වැඩසටහන බවට පත් වෙනවා. දැන් මේ කියන්නේ මොකද්ද කියලා ඔබට අවබෝධ වෙන්නේ නැති. මේ කියන්නේ කුමන වැඩසටහනද කියලා ඔබට අවබෝධ වෙන්නේ නැති. මේ කියන්නේ සරලවම එදා ස්වාධීන රූපවාහිනියේ ජනප්‍රිය වැඩසටහන වූ වෙනස. ඒ 2015 ඔක්තෝබර් මාසයේ අවසානයේ වෙන විට අපේ වැඩසටහනට ගෙන්නේ එක්තරා විදිහක ලංකාවේ ආందోලනාත්මක ප්‍රතිපදාවක් ඇති කරපු කොණ්ඩේ රවුල වවාගත්ත මහා කවි සිංහලෙක්. මතකද? එතන තමයි අනෝජ් ද සිල්වා. අපි වසර 4කට 5කට පස්සේ 4කට විතර පස්සේ යලිත් මොනවා ආයිද? යොදමාත දැන් පාස්කු ඉරිදා මේ රටේ අනපේක්ෂිත ආකාරයට ස්ථාන කිහිපයක බෝම්බ පිපිරෙනවා. හැබැයි මේ රටේ පාලකයෝ මේක දැනගෙන පල්ලියකට පන්සලකට යන්නේ නැතුව මේගොල්ලෝ මේකෙන් බේරලා ඉන්නවා. කිසිම ප්‍රාදේශීය නායකයෙක්වත් මේ බෝම්බෙන් මැරෙන්නේ නැහැ. අහිංසක දරුවන්ට අම්මා නැති වුණා, තාත්තා නැති වුණා, ස්වාමියාට බිරිඳ නැති වුණා. ආදි වශයෙන් මේ රටේ මිනිස්සු විශාල පිරිසක් මිනිස්සු අතරමං වුණා. ඇයි පාලකයෝ මේක දැනගෙන වළක්ව ගන්න බැරි වුණේ? මම අහන්නේ පාලකයන්ගේ පැත්තෙන් නෙවෙයි. මොකක්ද මේ රටට බලපාපු විශ්වීය බලපෑම මේ වගේ ක්‍රමවේදයකට මේ රට තල්ලු කරන්න? මොකක්ද ඔබතුමාට දැනෙන්නේ? පැහැදිලිව කියනවා ඔබ මුලින් පාවිච්චි කරපු වචනයට පොඩි විරෝධතාවයක් දක්වන අනපේක්ෂිත කියන වචනය. මේ අනපේක්ෂිතුනේ සාමාන්‍ය ජනතාව. ඔව් අපි තමයි අනපේක්ෂිත කොටස. හැබැයි අපේක්ෂිත කොටස තමයි මේ දැනගෙන හිටිය කොටස. මම පැහැදිලි කරන්නේ පාර්ලිමේන්තුවේ සියලු දෙනා මේක දැනගෙන හිටියා. ආරක්ෂක බලමුළුවේ සියලු දෙනා දැනගෙන හිටියා. ජනාධිපතිතුමා දැනගෙන ඉන්නවා මේක. හැබැයි මේක හෙළදරම් වෙන්නේ නැහැ. මේක කවදාද මහින්ද රාජපක්ෂ හොරෙක් කියලා කිව්වට මහින්ද රාජපක්ෂ හොරකම් කරගෙන ඔප්පු කරන්න බැරි වුණානේ. ඒක හොරකම් ගන්න බැරි වුණේ තවත් හොරෙක් රජවීම නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. නැත්නම් හොර කල්ලියක් රජවීම ප්‍රශ්නේ තියෙන්නේ. සැබෑ සිංහල ජනනායකේ පහළ වුණ මහින්ද රාජපක්ෂ ඇත්තට හොරකම් කරන්නේ නැද්ද කියලා හොයන්න පුළුවන් නේ. ඒ වගේම මේ බෝම්බ පිපිරීමට අදාළ සත්‍ය තොරතුරු හෙළදරව් කරන්න නම් ඔය ප්‍රසිද්ධ මාධ්‍යවල ප්‍රශ්න කළා බෑ. යම් ක්‍රමයකට යම් කිසි රහසගත ක්‍රමයකට ඔබ ප්‍රශ්න කළ යුතුයි. ඒක වෙනම පැත්තකින් තියන්න. ඔබ අහපු ප්‍රශ්නේ තමයි ඇයි මේ සහරාන්ගේ බෝම්බ පිපිරීම මේ තරම් මෙහෙම දෙයක් සිදු වුනේ? මම ඒක තවත් ප්‍රවේශයක් ඔකට එකතු කරන්න ඕනේ. අතන සහරාන්ට ගොඩක් පිං. මම මේ කතාව මුලින්ම කියන්න ඕනේ මොකද මේ රටේ කිසිම මිනිස්සෙකුට මම 2001 ඉඳලා මේ කාරණා පිළිබඳව හෙළිදරව් කරා. ඒක ඔබතුමා කියන්නේ බෝම්බ ගහපු එක පිං. නෑ බෝම්බ ගහපු එක පිං නෙමෙයි මහත්තයා. කතන්දරේ මම කියන්න නම්කෝ. මම 2001 සිට මුස්ලිම් අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදී පිළිබඳව කතා කළා. මමත් දැක්කේ මුස්ලිම් ත්‍රස්තවාදී පිළිබඳව තමයි මුලින්ම දැක්කේ. මේ ද්‍රවිඩ ත්‍රස්තවාදයට එහා ගිහපු ත්‍රස්තවාදය මුස්ලිම් ත්‍රස්තවාදය තුල තියෙනවා කියන කාරණා තමයි මම දැක්කේ. හැබැයි මම තව ටික කාලයක් ගියලා යුද්ධය අවසන් වෙනවා. ඊට පස්සේ මුස්ලිම් ත්‍රස්තවාදය පිළිබඳව මම දැනෙනවා. හැබැයි ඒ දැනීමත් එක්ක මේ මුස්ලිම් ත්‍රස්තවාදය හසුරුවන මහා හස්තයක් පෙරතනක ඉඳලා වෙනතනක ඉඳලා හැසිරෙනවා වගේ හසුරුවනවා කියන කාරණාව බලනවා. මට දැනුණා. ඒක මම බලුවා නෑ මේ මුස්ලිම් ත්‍රස්තවාදය, ද්‍රවිඩ ත්‍රස්තවාදය සහ වෙනත් වූ ආගමික ත්‍රස්තවාදයෙන් අභිභවාරණ ප්‍රජාතන්ත්‍රවාදය නම් වූ එහෙම නැත්නම් සමාජවාදය නම් වූ ජාත්‍යන්තර ත්‍රස්තවාදයක් නරක කියනවා. හරිනේ? ඒ ත්‍රස්තවාදයේ දිගුවක් වශයෙන් තමයි සහරාන් මේ බෝම්බ පිපිරීම කරන්නේ. ලංකාවේ මිනිස්සු දිගින් දිගට ඥාසාරාමතුරෝ දයාරතනහමතුරෝ සයිත් එතක සබ්බතිසාමතුරෝ මේ රටේ බොහෝ භික්ෂුන් වහන්සේලා කියනවා මේ අනතුරක් තියෙනවා මේ අනතුර දකින්න රාජ්‍යත්වයේ මේ ගවේෂණ ටික කරන්න මේ පරීක්ෂණ ටික කරන්න මේ මිනිස්සු ගැන හොයන්න පල්ලියේ මොනවද සිදු වෙන්නේ කියලා බලන්න මේ වහප්පාද කියන්නේ මොකද හොයන්න කියලා අපමණ කිව්ව ඇහුවේ නැහැ අපි කිව්ව ඇහුවේ නැහැ එතකොට හංගොඩ ගැව්වා අපි තමයි ජාතිවාදී අපි තමයි මේ රට මේ ජාතිවාදී ප්‍රශ්න ඇති කරන්න කියලා. හැබැයි එහෙම මොහොතක සහරානක තප්පරෙන් පොන් ජාතිවාදීන් කියන කාරණාව, පොන් අන්තවාදීන් කියන කාරණාව, පොන් බෙදුන්වාදීන් කියන කාරණාව ඔප්පු කරා. ඒ ඔප්පු කිරීමත් එක්ක නෙමෙයි මම ඔහුට පින් දෙන්නේ. ඔහුට පින් දෙන වෙන කාරණාවක්. අපේ මිනිස්සු පන්සලට නතු වුණා. අර 1803 පන්සලෙන් දොයිද ඈත් කරන ගහපු සරස්ම සහරාන් බින්දා. පන්සල කොල්ල එකතු වුණා. පන්සල රකින්න මිනිස්සු ආවා. වයසක අම්මලා පන්සල රැක්කා. කන්නේ බොන්නේ නැතුව පන්සලට හිටියා. අපේ හාමුදුරුවෝ මේ මොකද කරන්න ඕන කියලා අහුවා. අපේ හාමුදුරුවෝ ජාතිය රැක ගන්න ඕන කියලා කිව්වා. අපේ හාමුදුරුවෝ මේ සම්බුත් සසුනට ලොකු අනතුරක් දැන් තියෙන මේක රකින්න ඕන කියලා කිව්වා. ඒකම මේක හසුරුවපු දේශපාලඥයෝ අතෝරට පාර්ලිමේන්තු සුරක්ෂාවට ඉද්දී මෙයාලා හිතුවේ නෑ මේකට මෙයාලා සම්බන්ධතාවයක් තියෙනවා කියලා ජනතාවට හෙළිදරව් වෙයි කියලා. හැබැයි පැහැදිලිවම
මුස්ලිම් අන්තවාදයේ ත්‍රස්තවාදයේ හිරිදලා වුණා වගේම ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ බලමුණුවත් බිඳ වැටුණා. ඔවුන් මේකට සම්බන්ධයි කියන කාර ජාත්‍යන්තර ත්‍රස්තවාදයට සම්බන්ධයි කියන කාර ඔවුන් මිනිමරණ ඍජුව සහ වක්‍රෝති උදව් කරගෙන කාර ජනතාව හිරිදලා කරගත්තා. ඒ නිසා තමයි මම සාරාන්ට කිව්වේ මේකට පින් කියලා. හරි කරපු වැඩේ පාහර වැඩක් පර වැඩක්. ඒකට උට යන්න වෙන්නේ තන අපි අමුතුවෙන් කිව්ව යුතු නැහැ. ඌ එතෙන්ද ගිහිල්ලා ඇති. අනිවාර්යෙන්ම. නමුත් ඌ කරපු වැඩේ මේ ජාතිය එකතු වුණා. මේ ජාතිය පිපුදුණා. සම්මුද සාසනාව පුනර්ජීවයක් ඇති වුණා. ඔබ විශ්වාස කරන්න ප්‍රතිපත්තිමය පූජාවට නතු වෙලා හිටපු සිංහල බෞද්ධයන් සෞන්දර්යාත්මක ලෝකෙ තුල අලවමින් හරි මේ නොකළ යුතු දේවල් වෙසක් පුර පසළොස්වක පොහොය දින කරද්දී වසර ගාණක් තිස්සේම දිගුව රැගෙන එද්දී මිනිස්සු ඒ කිසිවක් නොකර වෙසක් කුඩු නොබෙද ප්‍රතිපත්තිමය පූජා කරන්න පටන් ගත්තා. සත්තු ඝාතනය කරේ නැහැ, මස් මාංශ කෑවේ නැහැ දවල් ටිකේ. අනේ දෙයිනේ අපි මේ ජීවිතේ මේකයි අත්ව නිරනම කියලා මිනිස්සු කියන්න පටන් ගත්තා. පහන් මුළු රටේ හැමතැන පත්තු කර මම සතුටු වුණා මුළු රටේම පහන්. මේකයි මේ වෙනස. මේ තමයි සබහාදම අපට දුන් දායාදේ. මේ කවුරුත් දන්නේ නැහැ. මේ රට මම හැමදාම කියන්නේ මේ රට පාලනය කරන්න බෑ එක මිනිස්සෙකුට. මේක පාලනය කරන්නේ ගුරුන් විසින්. ගුරුන් කියලා මම අර්ථකථනය කරන කවුද කියලා මම ඔබට කියන්නේ නැහැ. මේ රාජ්‍යත්වය පාලනය මේක දෙවියන්ගේ රාජ්‍යය. මේක දෙවියන්ගේ රාජ්‍යය. මේක දෙවියන් විසින් බැල්ම තියෙන රාජ්‍යය. මේ දෙවියන් නිරායාසයෙන්ම රකින රාජ්‍යය. මේ රාජ්‍යත්වය රැකීම අරමුණු කරගෙනයි ඔය බෝම්බ පිපිරි සිදු යුද්ධය අවසන් වෙන්නේ එහි අරමුණක් වශයෙන්. ඒක අපි දැක්කේ නැහැ. අපි සෝබාදාම් කියවන්න දන්නේ නැහැ. 2004 මුහුද ගොඩ කරන්නේ ස්වභාවික මේ ව්‍යසනයක්. මේ ස්වභාවික ව්‍යසනය අපිට මොකද කිය පාඩමක් කියන්නේ. මේ පාඩම අපි දන්නේ නැහැ. මොකද අපි ස්වභාවය කියවන්න දන්නේ නැහැ. අපි සතා සිව්පව හැසිරීම කියවන්න දන්නේ නැහැ. අපි ගහකොළමනේ හැසිරීම ටික දන්නේ නැහැ. අපි ස්වභාවයෙන් යම් දෙයක් සිදුවීම කොයි ආකාර සිදු වෙන්නේ කියලා දන්නේ නැහැ. මේ බෝම්බ පිපිරීමේ සිදුවෙන්නේ ඒක. මේක වෙන්න තිබෙන්නේ මෙදා නෙමෙයි. මේක වෙන්න තිබේ තව ඉදිරියේ. තව වසර 5කට එහා පැත්තේ. තව වසර 5කට එහා පැත්තේ සිදු වුණා නම් ඒක කලින්. නෑ 2025 2030 ඔය කාලේ මේ කාලෙද වුණා නම් මේ සන්නද්ධ වීමේ දිගුව දිගින් දිගට ගිහිල්ලා මහා ලොකු විනාශයක් වෙනවා. මුළු බෞද්ධ රාජ්‍යෙම බිඳ වැටෙනවා. මුළු බෞද්ධ රාජ්‍යෙම. සමහර විට එකින් එක පන්සල්, සමහර පුරාවිද්‍යාත්මක සියලු සාක්ෂි, සමහර පොත්පත් සියල්ල ගිනි දැමි, සමහර අධ්‍යාපන පාඨශාලා සියල්ල එක දවසේ ගිනිපත් වෙන්න තිබුණා. එක දවසේ පන්සල් නැති වෙන්න තිබුණා. හැබැයි ඒක වැළකුණා සහරාන්ගේ ත්‍යාගය. එනිසා මේ සබහාදාම හැම වෙලේම දෙවියන් හැම වෙලේම සහ අසුර පාක්ෂික අසුර ගෝත්‍රික අපේම මේක එහෙම විනාශ කරන්න දෙන්නේ නැහැ. උන් හැම වෙලේම යම් තරකට ගේනවා රට ගෙනල්ලා. ඒ නිසාද මේ දැන් අසුර ගෝත්‍රිකෝ වෙන්න පුළුවන්, දෙවියන් වහන්සේ වෙන්න පුළුවන්, දෙවියන් වෙන්න පුළුවන්, සම්බුද්ධ ශාසනයේ කිසියම් බලවේගයක් වෙන්න පුළුවන්. ඔතන කියන විදිහට මේ විශ්වයේ ඇන්ටනා එකක් තියෙනවනේ උඩ අපි පාලනය කරන. ඒ නිසාද වෙන මහත්තයා පල් හොරු ඉස්සරහා මේ රටේ බුද්ධිමය වශයෙන් කටයුතු කරපු බුද්ධි ප්‍රධානීන්ට පල් හොරු ඉස්සරහා සාක්ෂි දෙන්න වෙලා තියෙන්නේ. ඒ හින්දාද? ඒවා මේ ජනමාධ්‍ය මගින් එළිදරව් වෙන්නේ දෙවියන් බල්මේරෙන් හින්දාද මේ රටේ? එතනින් අපි හිතනවා මේකේ බිඳ වැටෙන්නේ ලංකාවේ මේ බුද්ධි ප්‍රධානීන්ගේ දැනුම සහ ඒ බුද්ධි අංශය දුර වෙනවා කියලා අපි හිතන්නේ. හැබැයි මේකෙන් පැහැදිලිව පේනවා නිර්වත. කාගේ නිර්වතද? දේශපාලඥයාගේ නිර්වත. ප්‍රජාතන්ත්‍රවාදයේ නිර්වත. සමාජවාදයේ නිර්වත. හරි මනුසත්කමක් නැති කුහකයන්ගේ නිර්වත. මේකෙන් පැහැදිලිව ඒ වගේ අන්තවාදයට උදව් කරන්නාගේ නිර්වත. ඒ වගේම ඔවුන් ගමන් කරන මාවතේ ස්වභාවය මෙතන පැහැදිලි. ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ මේ කාරණා. බය වෙන්න නැති කාරණාවක් තියෙනවා. ඇත්තටම මේ රටේ බුද්ධි ප්‍රදානින් බහුතරයක්. හරි. ඔතෙන්ට එන්නේ එක්කෙනෙක්. හරි. ඒ නිසා කවුරුත් කලබල වෙන්න අවශ්‍යතාවයක් නැහැ. සිදු විය යුතු දේ තමයි සිදු වෙන්නේ. හැබැයි එහෙමුණයි කියලා අපි කවදාවත් බිඳ වැටෙන්නේ නැහැ. මම පැහැදිලිවම කියන වගකීමෙන් කියනවා මේ රට බිඳ වටන්නට පුළුවන් ලෝකෙ කිසිම જાතියක් නැහැ. ඒක පැහැදිලිවම කියනවා. ඒ වගේම ඔය පරයන්ට කවදාවත්ම බෑ. ඒ සියලු දෙනාම දැන් සමාජ ප්‍රතික්ෂේපය ඉවරයි. දැන් උත්සාහ කරනවා යාලා ටයිකෝට් ඇදගෙන දැන් මෙතෙක් කලකට සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා හඬ නොනගපු අපේ මිනිස්සු මම අදත් දැක්ක රූපවාහිනී මාධ්‍යවල මේක සිංහල බෞද්ධ රාජ්‍යයක් කියලා මම පාර්ලිමේන්තු මිනිස්සු කියන මේ මොකද්ද? අර මම දැක්ක ඒක Facebook එකේ ලස්සන කමෙන්ට් එකක් දාලා. මේ
මොකද වෙස් මූණු බැඳන් ආවට අපි නැවටෙන්නේ කියලා මිනිස්සු රවටෙන්නේ නැහැ ඇත්තටම. ඒ ඉතින් මිනිස්සු රවටුණා. අද මිනිස්සු බුද්ධිමත්. තාමත් ඉන්න කොල්ල නිල් රතු කියලා හංගඩු ගහච්ච මං කිව්වොත් බූරුව පිරිසක් කියලා ඉන්නවා. හැබැයි ඒ අතර මම විමර්ශනශීලී බුද්ධියකින් සමාජයේ දේශ බලන ලෝකයේ පිළිබඳ සමසිතින් දකින මිනිසත්කම අගේන රජේන සැබෑම සිංහල පිරිසක්. සැබෑම සිංහල පිරිසක්, සැබෑම බෞද්ධ පිරිසක් බිහිගයි. ඒ මිනිස්සු මිනිසත්කම ගැන කතා කරනවා. මේ ජාතිය ගැන නෙමෙයි මිනිසත්කම. ඒ මිනිසත්කම වෙනින් පවතින ධර්මතාවය. ඒ මිනිසත්කම රකින්න තියෙන ධර්මතාවය රැකෙන ජාතිය පිළිබඳ. ඒ ජාතිය වෙසෙන රට පිළිබඳ. ඒ වටිනාකම් පිළිබඳ මිනිස්සු හොඳට දන්නවා. අද මිනිහ බොරුවක් කියදී ඔබතුමත් දන්නවා මමත් දන්නවා මේ සියලු දෙනාම දන්නවා මේක කියන බොරුවක් කියලා. ඇයි අපි විමර්ශනශීලී බුද්ධියක් තියෙන්නේ. පැහැදිලි මං කියන්නේ. ඒ අතර අර සුදු ජාතික කූට කෛරාටික වෙට්ට පිත්තල දේශපාලඥයා හැම විටම උත්සාහ කරනවා මොනවා හරි දෙයක් කළා ඔහුගේ පැත්තට මේ කට්ටිය බිලිබාලා. එහි එක්තරා ව්‍යායාමයක් තමයි ඔය ප්‍රසිද්ධ මාධ්‍ය තුල බුද්ධ ප්‍රදානීන් හැඩුල්ලක් කරගත් උත්සාහය. හැබැයි ඒකෙන් කවදාවත් ඒ දේ වෙන්නේ නැහැ. මොකද මම බුද්ධ ප්‍රදානීන් ගැන හොඳට දන්න කෙනෙක්. සම්පත් මහත්තයෝ ඔබ මොනවද දන්නේ කියලා හිතන ඔබ ගුරුවරයෙක්. හැබැයි ඔබ මොනවද දන්නේ කියලා මට හිතෙන්නේ මේ ප්‍රශ්නේ. මම ඉදිරින් එහාට ගැන කතා නොකර ඉන්නම්. අපේ බුද්ධ ප්‍රදානීන් කවදාවත් තමන්ගේ බෙල්ලට පිය තියලා තමන්ගේ ඇඟිලි තුඩු වලට 60 කට වලින් ඇන්නත් ඔහුට දෙන්න පුළුවන් දෙතිස් වදේම පමුණුවක් කවදාවත් අපේ බුද්ධ ප්‍රදානීන් අපිව පාව දෙන්නේ නැහැ. ඒක තමයි සිංහලයේ වටිනාකම. ඒක තමයි සදා බුද්ධ ප්‍රදානියෙක්ගේ වටිනාකම. ඒ නිසා ඔතෙන්දි හෙළදරව් වෙන්නේ නැහැ කවදාවත් අපේ කිසිම රහසක්. ඒකම වගකීමෙන් කියනවා. මට කෙටි උත්තරයක් දෙන්න. ඒ කියන්නේ ඔය එන්නේ රටම වේදනාවෙන් වේදනා බරිතව කතා කරන දෙයියනේ මේ බුද්ධයන්ස වල ප්‍රධානීන් නේද මේ එන්නේ කියලා වේදනා බරිතව කතා කරන මිනිස්සු නෙමෙයිද ඔය එන්නේ. නෑ යාළුවා තමයි. අනිත් මිනිස්සු බොරු කියනවා නම් යාළුවා බොරු කියනවා. පැහැදිලිවම කියනවා සත්‍ය හෙළදරව් කරන්නේ නැහැ. හේතුව රටේ ජාති ආගමේ ආරක්ෂාවයි බුද්ධ ප්‍රදානින්ගේ වගකීම. මේ වැඩසටහන මිනිසාගේ ආරක්ෂාවයි බුද්ධ ප්‍රදානින්ගේ වගකීම. රටේ ස්වෛරීභාවයේ ආරක්ෂා කිරීමේ බුද්ධ ප්‍රදානින්ගේ වගකීම. ඒ නිසා නීති හදන ආයතනයෙන් ප්‍රශ්න කරත් ඔවුන් කවදාත් ඔකට නිසි උත්තරේ දෙන්නේ නැහැ. ඒ තමයි මේ වැඩසටහන විකාශය වුණාම ඔබතුමා කිසියම් ප්‍රශ්න කිරීමකට ලක් වෙන්නත් පුළුවන්. මේ ප්‍රශ්න වගකීමෙන් කියනවා මං අනෝද්ද සිල්වා ඔබතුමා ඒක බාර ගන්නවද? මම බාර ගන්නවා. මම පැහැදිලිවම කියනවා රට පාව දෙන්නේ නැහැ කවදාවත් බුද්ධ ප්‍රදානියෙක්. උගේ කෑලි කැපුවා. සිංහල කවදාවත් මේ සිංහල වැසිය කවදා රට පාව දෙන්නේ නැහැ. ඒක රජුන් නිදිරවත් කරන්නේ නැහැ බුද්ධ ප්‍රදානියෙක්. ඔය වගකීමෙන් කියන එක කරන්නේ නැහැ. මොන ප්‍රශ්න කිරීම යටතට කරන්නේ නැහැ ඒක. හරි. ඇයි මේ රට ජාතික න්‍යාය පත්‍රයකට ගන්න බැරි? මේක ජාතික න්‍යාය පත්‍රයකට ගන්න සම්පත් මහත්තයෝ ජාතික න්‍යාය පත්‍රයක් කියන්නේ මොකක්ද කියලා අපි මිනිස්සු දන්නේ නැති ප්‍රශ්නයක්. සංවර්ධනය ගැන කතා කරලා තිරසාර සංවර්ධනය මොකක්ද කියලා මිනිස්සු දන්නේ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපිට ජාතික න්‍යාය පත්‍රයකට ගන්න නම් ජාතික න්‍යාය පත්‍රයක් කියන එක මොකක්ද කියලා මෙරට හඳුන්වා දෙන්න. මොකද ආචාර්යවරු මහාචාර්යවරු හිටියට ඔවුන් නිසි ලෙස මේවා අර්ථකථනය කරන්නේ නැහැ. උදාහරණයක් ලෝක ප්‍රජාතන්ත්‍රවාදී අර්ථකථනය සහ දේශීය වශයෙන් කරපු ප්‍රජාතන්ත්‍රවාදී අර්ථකථනය කුමක්ද? ඔබ සරලව හිතන්න. ඒ දේ ලෝක සමාජවාදී කියන්නේ මොකද්ද? දේශීය වශයෙන් සමාජවාදී අර්ථකථනය කරපු ක්‍රමය කොහොමද කියලා ඔබ දකින්න. ලෝකයේ ඒකීයත්වයේ අර්ථකථනය කරේ කොහොමද? දේශීය වශයෙන් අපි මේ ඒකීයත්වයේ අර්ථකථනය කරේ කොහොමද කියලා බලන්න. එක්සත් බව, ඒකීය බව, නිවහල් බව, එක්සේසත් බව, එක්සත් බව කියන මේ ඕනම දෙයක් ජාත්‍යන්තර අර්ථකථන කිරීම සහ දේශීය අර්ථකථන කිරීම බලන්න. ඒ දෙක අතර දැඩි පරස්පරතාවයක් තියෙනවා. ඒ නිසා මිනිස්සු ජාත්‍යන්තරයට බොරු කියනවා, ජාත්‍යන්තරයෙන් එතකොට බේරෙනවා, සාමාන්‍ය මිනිස්සුන බොරු කියනවා, අපේ මිනිස්සුන බේරෙනවා. ඒකලා ඒ දෙකෙන්ම බේරලා මේකට ගානට වැඩේ කරගෙන යනවා. ඒ නිසා මේකට කවදාවත් ඔය කියන න්‍යාය පත්‍රයක් හදන්න නැහැ. කියන්නේ කෙටියෙන් කිව්වොත් එහෙම මේ නිසිලස රටක් දිනුන න්‍යාය පත්‍රයක් කවදාවත් හදන්නේ නැහැ. ජාතික න්‍යාය පත්‍රයක් හදන්නේ නැහැ. තිරසාර සංවර්ධන වැඩ පිළිවෙලක් හදන්නේ නැහැ. මෙයාට ඕනේ බොරුව රජ කරන්න. මේ මාර පාක්ෂිකයෝ මෙයාලා හොරකම බොරුව වංචාව දූෂණය පගා ගැසීමටම හුරු පුරුදු වෙච්ච අර එදා
විජය ගමනේදී විජයට දාව උගේ පිරිසට දාව පිරිස තමයි මේ. එදා විජයත් එක කීයක් දාව? 700ක් නේ. 700ක්. ඉතින් අද සම්පූර්ණ පළාත් සභා ප්‍රාදේශ සභා සහ ඔය මේ පාර්ලිමේන්තුව ගත්තොත් එහෙම 700 වගේ 3 ගුණයක් විතර ඉන්නේ. උගේ පරපුරේම තමයි මම හිතන්නේ මේ නිසා මුංගෙන් කවදාවත් මේ වගේ දෙයක් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ජයග්‍රහණයක් ගත්තා. අනිවාර්යයෙන්. වෙද මහත්තයා මොදලාලි මාරු වෙන එක විතරයි වෙන්නේ. කඩේ එකයි. කඩේ බඩු මාරු වෙන්නේ ඒක තමයි කඩේ එකයි. එතකොට කවද්ද මේ පෞකාර ගමනේ මේ සිව්හෙලේ මිනිස්සු මිදෙන්නේ? සිව්හෙලේ මිනිස්සු කොහොමවත් මිදෙන්නේ? ඒක අපි වෙනම කතා කරලා මාතෘකාව මම ඒක පස්සේ කියන්නම්. දැන්ම මගෙන් ප්‍රශ්න ගන්න එපා ඒ පිළිබඳව. හැබැයි මේක මිදෙන්න නම් සිංහල බෞද්ධ රජ පහළ කළ යුතුයි. සිංහල න්‍යාය පත්‍රයකට නැවත රට ගොනු කළ යුතුයි. ඇති ප්‍රමාණවත් ඒ පිළිතුර ප්‍රමාණවත්. කඩේ එකයි මොදලාලි මාරු වෙනවා. හැබැයි මේ හරහා 225ක් අසීමිත සැප සම්පත් විඳිනවා. මේ රටේ කෝටි 2.20ක ජනතාවක් අතිශය දුක් විඳිනවා. එහෙමනම් ඒකට තියෙන එකම ව්‍යතිරේකය තමයි සිංහල බෞද්ධ රජෙක් පහළ වෙන එක. ඒක ඔබතුමාගේ පිළිගැනීම. දැන් මම අහන්නේ ඔබතුමාගෙන් මේ තාක්කල් හිටපු මේ රටේ පාලකයෝ සිංහල බෞද්ධ පාලකයෝ නෙවෙයිද? උදාහරණයක් හැටියට මහින්ද රාජපක්ෂයන් පිළිබඳව රටම කතා කරනවා. එතුමා සිංහල බෞද්ධ රජෙක් නෙවෙයිද? මෛත්‍රීපාල සිරිසේනට සමාජ ජාල අමාත්‍යවල අසීමිතව මඩ ගහනවා. එතුමා සිංහල බෞද්ධ රජෙක් නෙවෙයිද? අපි සිංහල බෞද්ධකම හඳුනා ගන්න ඕනේ. ඒකනේ ප්‍රශ්නේ. නම තියෙනවා. උපැන්න දෙන සිංහල බෞද්ධ කියලා. මගෙත් තියෙනවා, ඔබෙත් තියෙනවා, මේ රටේ ගොඩක් කට්ටියගෙත් තියෙනවා. හැබැයි මේ සිංහල කියලා කියන්නේ ක්‍රමයක් නේ. සිංහල කියන්නේ ක්‍රමය. බෞද්ධ කියන්නේ ක්‍රමයක්. මම අර කිව්වේ ඒ ක්‍රමයට අනුගත නම් තමයි ඌ සිංහලෙක්. ඒ ක්‍රමයට අනුගත නම් තමයි ඌ බෞද්ධෙක්. ඉතින් පරයන්ගේ ක්‍රමයට අනුගත වෙච්ච එකක් මොකද බෞද්ධෙක් වෙන්නේ? ඌ පරයෙක් නේ. ඒකෝ පර ගැතියෙක් නේ. පැහැදිලි. ක්‍රමය තමයි වැදගත්. ක්‍රමය තමයි සිංහල කියන්නේ. ඒක තමයි සංස්කෘතිය. ඒ නායකයෝ පරගති බව ඔප්පු කරලා දිනවද? ඉතින් පැහැදිලිවම ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ප්‍රබල කාරණාවක් තියෙනවා. අපි පංචශීලයේ අනුගත වෙන්න ඕන. අපි පන්සිල් රකින්න જાතියක්. දැන් මම අහනවා ප්‍රශ්නයක්. පන්සිල් රකින්න රජෙක් මේ වෙනකල් පහළ වුණාද? ඔබ ඔබේ හදවතින් උත්තර දෙන්න මගෙන් ආයෙ ප්‍රශ්න කරන්න එපා ඒ පිළිබඳව. හරි? දසරාජ ධර්මයට අනුව රට පාලනය කිරීම රජෙක් පහළ වුණාද? මගුල් කර්ම වලට අනුව සමන්ගේ ජීවිතය හැඩගස්වාගත් එක් රජෙක් හරි පහළ වුණාද? බුද්ධ විනයට අනුව වැඩ කටයුතු කරපු උතුම් සංඝ රත්නයේ ශික්ෂාවන් විදීම අරමුණු කරගෙන හදපු නීති ටික සුදු ජාතික හදපු නීති ටික මෙරට වෙනස් කරාද? හරි? ඒ බෞද්ධ සිද්ධාස්ථාන නිර්මාණකරණය පිළිබඳ තිබුණු වටපිටාව නැවත සමාජගත වුණාද? රජුන්ගේ පරම යුතුයකම සම්බුදු සසුන රැකීම, සම්බුදු දහම රැකීම, සංඝ රත්නයට ගරු කිරීම සිදු වුණාද? හරි? සමාජයේ එදා අතීතයේ නිර්මාණය කර තිබුණු අතීත උරුමයන් විවිධ ජාතීන් නැති කරපු විට ඒ දේවල් නැවත බෞද්ධ උරුමයන් වශයෙන් නම් කරමින් ඒ දේවල් සුරක්ෂා වුණාද? හරි? බුදු පිළිම වහන්සේලා සහ බෞද්ධ මූලාශ්‍ර විවිධ විකෘති කිරීම් වලට ලක් වෙද්දී, විවිධ ගීත නිර්මාණ බිහි වෙද්දී, කවි නිර්මාණ බිහි වෙද්දී, බෞද්ධ දර්ශන පටහැනි බොහෝ දේවල් සිදු වෙද්දී කොයි රජාද ඒ දේවල් නැති කරලා නිසි බුදුදහම රැක ගන්න වටපිටාවක් හැදුවේ කුමන රජාද? ඔබ මගෙන් අහනවා මහින්ද රාජපක්ෂ මේ බෞද්ධ රජෙක් නොවේද කියලා. ඔහු ශ්‍රේෂ්ඨ රාජ්‍ය නායක. ඒ පිළිබඳ කිසිදු තර්කයක් නැහැ. ඔහු තමයි මාදුටු මෑත කාලේ ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නායකයා. ඒ තර්කයක් නැහැ. හැබැයි එතුමාගේ කාලේ තමයි කූරගල සංසිද්ධිය ඉස්මතු වෙන්නේ. දෙවනගල සංසිද්ධිය. හරි? එතකොට රටේ ඔය වහබ්වාදී උද්දීපන, ඔය ශ්‍රීපාදේ ප්‍රශ්නය, ඔය මඩකලපුවේ ප්‍රශ්නය, ඔය කියන මේ වනාන්තර විනාශය කරේ විල්පත්තුවේ ප්‍රශ්න. මේ ඔක්කොම ඒ කාලේ සිදුවෙච්ච සංසිද්ධි. එතකොට ගෝඨාභය රාජපක්ෂ තමයි ආරක්ෂක ලේකම්. අපිට කියන්න බෑ මහින්ද රාජපක්ෂ හොඳ රජෙක් නෙමෙයි කියලා. හැබැයි සිංහල රජෙක් නෙමෙයි. ඔව් සිංහලෙන්ට පක්ෂපාත උනේ නැහැ කියන එක මම මේ වගකීමෙන් කියන්නේ. ඒ වගේම එතුමාගේ සටන් පාඩේ කුමක්ද වෙන්නේ? 2015 මම මුස්ලිම් දරුවන්ට
මක්කම යන්න ජාතික වැඩ පිළිවෙලක් හදලා. කිව්වලේතුමා ප්‍රසිද්ධ මාධ්‍ය තුල කිව්වා. එතකොට අපේ සංඝ රත්නයට බුද්ධ දේශනාවට අනුව මහා පරිනිබ්බාන සූත්‍රයට අනුව අපි දැනට විශ්වාස කරන ඉන්දියාවට දඹදිව තලයට යාම දැනට විශ්වාස කරන මොකද ඒක පිළිබඳව මතකටුමක් තියෙන සමන් එහෙම කියලා කිව්වේ. ඒ දඹදිව තලයට ගිහිල්ලා බුද්ධ උප්පත්තිය සුදුවත් උප්පත්තිය බුද්ධ උප්පත්තිය පරිනිර්වාණය සහ පරම ධර්ම පැවතුම් සූත්‍රයේ පැවති ස්ථාන හතරට යාමට සංඝ රත්නයටවත් වැඩපිළිවෙලක් හැදුනාද මේ තර්ක මේවා නොසදපු මහින්ද දැනද ඔබ බෞද්ධ රජෙක් විතර අර්ථකථනය කරන්නේ ඒක තමයි මම අහන ප්‍රශ්නේ. එතුමාට පිළිබඳ ප්‍රශ්නයක් නෑ මම කියන්නේ එතුමාට මම මගේ ජීවිතේ රණසිංහ ප්‍රේමදාසයන්ට පස්සේ සලකන එකම මිනිසයා වෙන කිසිම දේශපාලනඥයෙකුට මම ආමන්ත්‍රණය කරන්නේ නැහැ. කොහොමද කරන්නේ? හැබැයි එතුමා බෞද්ධයෙක් නේ. බෞද්ධයෙක් කියලා කියන්නේම සම්පත් මහත්තයා යම් ප්‍රතිපදාවකට අනුගත වෙච්ච පුද්ගලෙක්. එහෙම කෙනෙක් නැහැ. මේ වෙනකල් පහළුනේ නැහැ. 1815 විතර නැහැ. සමහර විට ශ්‍රී වික්‍රම රාජසිංහ හොඳයි මේ මිනිසුන්ට වඩා. මේ මිනිසුන්ට හොඳයි. උන් රටගෙන මොන හරි දෙයක් කරා. රටගෙන මොන හරි දෙයක් හිතුවා. ඒ ජාතිය රැක ගන්න ඕන කියලා හිතුවා. මෙයාලා එහෙම නැහැ. අමුවේ ජාතිය පාවදේ. අමුවේ ජාතිය විනාශ. මේ ජාතිය රට ආගම සදාචාරය පැවැත්ම අපේ උරුමයන් සියල්ල විනාශ වෙනකම කිසිදු නීතියක් නොහදා කිසිදු වැඩ පිළිවෙලක් නොකර ඔහේ බලාගෙන ඉන්නවා. වැඩේපත් වුණාට පස්සේ කියනවා ඕක ඉතින් ඕක වෙනවනේ. ඕක සමාජ සම්මතයනේ. ඕක අපිට විසඳන්න බෑනේ. ඕක අපි දන්නේ නෑනේ. ඕක මගේ වගකීමක් නෙවෙයිනේ. එක එකකට බෝලේ පාස්. මේක තමයි එදා සුදු ජාතිකයෝ කරත් ඕකමයි අද කාල සුදු ටික ගන්නත් ඕකමයි. මේ වෙනකල් සිංහල බෞද්ධ නායකයෙක් පහළලා නැහැ. වගකීමෙන් කියනවා මම අනෝද්ද සිල්වා කෙනෙක් නමවත් මේ රටේ මිනිස්සුගේ ප්‍රශ්නයක් තියෙනවා මම අගම්පොඩි පරපුරේ ඒක වගකීමෙන් කියනවා 225 ගෙන්නන්න ගෙන්නලා ජනාධිපති ගෙන්නන්න මම අහන එකට ශික්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් පුළුවන් නම් උත්තර දෙන්න. එක්කෙනෙකුට උත්තර දෙන්න බෑ. එක්කෙනෙකුට උත්තර දෙන්න බෑ. ඉතින් එයා කතා කරන ගෙන්නන්න ප්‍රසිද්ධ මාධ්‍ය මේ රටේ මේක බලයි ගෙන්නව දවසට මම ඔප්පු කරන්න එතන එක්කෙනෙක්වත් බෞද්ධෝ නැහැ කියලා. අයියෝ සුදුරිද්ද ගෑවිච්ච මඩ හොදාගත්තේ ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කරලා. ඔව්. ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කරා. හැබැයි ත්‍රිපිටකයේ ජාතික උරුමයක් කරාට ඒ ජාතික උරුමයට සමාජයේ තරක් තව ලැබුණාද? එතුමා කරපු තව හොඳ වැඩක් තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා සෞඛ්‍ය ඇමති කාලේ එතුමා දන්නවා පැහැදිලිවම මේ ඖෂධ පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක ලෝක දෙවනි මාෆියාව. හැබැයි දෙවනි මාෆියාව නිසා එතුමා අනපනක් ගෙනාවා. ජාතික ඖෂධ පනත කියලා. ගෙනවනේ එහෙම ගෙනාවා. හැබැයි ඒ ඖෂධ තහනම් වුණාද? තාම මෙරටේ ජාත්‍යන්තර නීතිවල එහෙ ප්‍රඥප්තිය වලට අපි අත්සන් කරන මේ ඖෂධ වශ ඖෂධ 203ක් පාවිච්චි කරන්නේ නැහැ කියලා. හැබැයි තාමත් මෙරටේ මේ ඖෂධ 203 පාවිච්චි වෙනවා. හරි? නීති ගේනවා. මේවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ. නීති ගේන්න පුළුවන්. තමට නම හදාගන්න නීති ගේන්න පුළුවන්. නීති ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපේ රටේ කොතනද කොයි හරියද නීතියක් ක්‍රියාත්මක කරන්න අධිකරණ ඉඩක් දුන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අර්ථකථනය කිරීමම ඡන්ද බලය. ඒක නෑ අපේ මිනිස්සුන්ට දැන්. විධායකේ ඒ බලතල නෑ අපේ රටේ මිනිස්සුන්ට දැන්. ඊට පස්සේ ව්‍යවස්ථාදායක ඒ බලතල නෑ අද. ඊට පස්සේ අධිකරණ ඒ බලතල නෑ. අද හැම එකක්ම කරගෙන යන්න බැරි තත්ත්වයට විවිධ අනපනක් ගෙනල්ලා විවිධ ව්‍යවස්ථා සංශෝධන කරන මේක අඩාල කරලා තියෙන්නේ. මේ අඩාල කිරීම කරන්නේ අපේ රට තවත් වූ ජාත්‍යන්තර හස්තයක් විසින් හසුරුවන නිසා. මේ රටේ කවුද බලාපොරොත්තු වෙන්නේ අනාගතයේදී මේ රට හොඳට කරගෙන යන්න පුළුවන් මේ ක්‍රමයක් පහළ වෙයි කියලා. විධායකයේ බලතල අඩු කරාට පස්සේ ව්‍යවස්ථාදායකයට බලය එනවනේ. ව්‍යවස්ථාදායකයට බලය එද්දී ව්‍යවස්ථාදායකය විවිධ පක්ෂ වලින් අරමුණු වෙච්ච නිසා ඒක වැඩ කටයුතු කරගෙන යන්න බෑ. එහෙම වුණාම රට බිඳ වැටෙනවා. මේ වෙලා තින්නේ ඒක. රාවණයන්ගේ යුගයේ රාවණයන්ට ඊශ්වරයන් විසින් දෙන වෙලාවේ වරමක් තන්ත්‍ර ශාස්ත්‍රය දෙන වෙලාවේ කියනවා හිරු නැති දවාල. සඳ නැති රැය. රජෙකු නැති රට කිසිම දවසක බබලන්නේ නැත කියලා. මේ රට බබලන්න නම් ජනාධිපති කෙනෙක් නෙමෙයි අවශ්‍ය. සිංහල රාජ්‍ය නායකයෙක්. ඒක ඉස්සල ඔබතුමා මට කියනවා මේ ඔබතුමාගේ මතයක නෑ මේක මගේ මත නෙමෙයි. මම ඔබෙන් කරලා අහන ප්‍රශ්නයක්. ඔබ කැමති රජෙකුටද ජනාධිපති කෙනෙකුටද? ඔබ උත්තර දෙන්න. අප
අපිට රජෙක් ඕන. රජෙක්. ඒක මම මේ රටේ සියලු පුරවැසියන්ගෙන් අහනවා. ඒ පුරවැසියන් දෙන උත්තරේ තමයි අපිට රජෙක් ඕන. රටට රජෙක් බිහි වෙච්ච දවසට සියල්ල බබලනවා. අනෝජ්‍ය සිල්වා මහින්ද රාජපක්ෂට බණිමින් හොඳ කියනවා. මෛත්‍රියට බණිමින් ගෙනාව යෝජනා පිළිබඳව හොඳ කියනවා. මේ වක්‍රාකාරයෙන් මේ මිනිසුන්ගේ උදව්වත් ඇතුව මොකක් හරි දේශපාලන ගමනක් නේද? නෑ පැහැදිලිව දේශපාලන ගමනකට නෑ මම කියන්න ඕන මේම කාරණා. මෙතන ඔබතුමාම කියනවා කඩේ මාරු වෙලා නැහැ පුද්ගලයා මාරු වෙනවා කියලා. ඔබතුමා කියනවානේ. ඔබතුමාම කියනවා. ඒක තමයි මම කියන්නේ. මේ කවුරු ගෙනාවත් වැඩක් නැහැ. සිස්ටම් එකේ වරද තියෙන්නේ. මහින්ද හොඳයි සිස්ටම් එක වැරදි. ඒතර මහින්දට වෙනස් වෙන්න බෑ. මහින්ද ඉරේන අපිට ඉන්න. ඊට පස්සේ මෛත්‍රී එනවා. සිස්ටම් එක වැරදි. මෛත්‍රී නරක වැඩ කරනවා. මට ඒ කාඩ කඩයන් කිසිම අවශ්‍යතාවයක් නැහැ. මම පැහැදිලිවම කියන දේශපාලඥයන් 225 එපා. මේ රටේ ජනාධිපති මේ කියන ක්‍රමවේදය එපා. මම කියන්නේ රජෙක්පත් කරන්න කියලා. එතකොට මම එයාලට කඩ යන්නේ නැහැ. මම කියන්නේ හොඳ ඔබ කරොත් ඔබ හොඳයි. හොඳ අර දරුවා කරොත් ඒ දරුවා හොඳයි. ඒ හොඳ කරන වෙලාවට. හැබැයි මම ඌ හොඳ කරා කියලා එක නරකක් කරොත් නෑ මූ හොඳයි කියලා මට කියන්න බෑ. ඒක වැරදි. ඒතරම ධර්මානුකූල විනයානුකූල නෑ. මම ශික්ෂාව අනුගත වෙලා නෑ එතකොට. ඒ නිසා වරද දුටුතන අපි වරද කියනවා, වරද නසනවා, පුද්ගලයෝ නසන්නේ නෑ. මට පුද්ගලෙක් නසන්න ඕමනාවක් නෑ. හැබැයි පුද්ගලෙක් නසන්න ඕමනාවක් නෑ වගේම මට පුද්ගලයන් කඩේ යන්න ඕමනාවක් නෑ. හැබැයි රටේ ඉන්න ගොඩක් මිනිස්සුන්ට පුද්ගලයන් කඩේ යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. පුද්ගලයන් සේදීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මට එහෙම දෙයක් නෑ. මොකද මට මිනිසුන් දෙන ප්‍රශංසාවක්, නින්දාවක් මගේ මේ ආත්ම භවයේ සැපවත් කිරීමට හේතුවක් නොවේ. මගේ ඊළඟ භවයක් මට තියෙනවා නම් අරමුණු කරනවා නම් මට ඒකටත් මිනිස්සු දෙන ප්‍රශංසාවක්, නින්දාවක් කිසිම සාධකයක් නෙවෙයි. වක්‍රාකාරව ඔය කියන්නේ දේශපාලනට එන කතාව නෙවෙයිද? දේශපාලනට මට එන්න කිසිදු බලාපොරොත්තුවක් තවම නැහැ. හැබැයි දේශපාලන වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් මට දැඩිව තියෙනවා. හරි වෙනස් කරන්න කොහොමද දේශපාලන දෙන්නේ නැතුව? නෑ ඔබ ඇයි මේ තරම් රට හදන ක්‍රමය ගැන කතා කරන්නේ? ඔබ ඇයි මේ තරම් සම්බුදු ශාසනය ගැන කතා කරන්නේ? ඔබ ඇයි මේ තරම් ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරන්නේ? හරි එහෙම කතා කරලා ඔබ කොහොමද මිනිස්සුන්ට මේක කාඳු කරන්නේ? කොහොමද මිනිස්සුන්ට මේක දෙන්නේ? එහෙමනම් ඔබට අනිවාර්යයෙන් නායකත්වයට පත් වෙන්න වෙනවා. නායකත්වය සහ රාජ්‍යත්වය කියන දෙක දෙකක්. මම නායකත්වයට එන්නේ නැහැ කියලා මම කිව්වේ නැහැ. මම පැහැදිලිව කියනවා ජාතිය තනන න්‍යාය ධර්මය තනන නියම වශයෙන් පන්න ගියත් ලේ බිඳුවක් ගන්න මගේ නැති වුණා. ඒකට නායකත්වය මම දෙනවමයි. වෙන මහත දොර වහලා අගුල දාන්න නැතුව ඉන්න එපා. දොර වහනවා වහන්න අගුල දානවා දාන්න. මට හරි එකක් කියන්න. නෑ. ඔබ දන්නේ සමාජ සම්මතයේ ඇති නායකත්වය සහ ඒ වටපිට. මම කතා කරන්නේ යථාවාදී නායකත්වය පිළිබඳව. හරි? ඒ නිසා සිංහලයෝ කියන කාරණාව ඔබට මුලින්ම පැහැදිලි කරානේ. ඒ සිංහලයෝ කියන කාරණාවේදී සිංහලෙක් නායකත්වයේ බලාපොරොත්තුෙන් වත් රාජ්‍යත්වයේ බලාපොරොත්තුෙන් වත් මිනිස්සු හසුරුවපු જાතියක් නෙවෙයි. නිසි කලට නිසි තරට නිසි දේ ඉෂ්ට කරන්නට වැඩ කරපු જાතියක්. ඒකයි නායකත්වය කියන්නේ. ඒක රාජ්‍යත්වයට ආරෝපණය කරගන්නෝනේ මට කොහොමද දෙයක් නැහැ ඒක. හැබැයි මිනිස්සුන්ට බයයි මම වගේ මිනිස්සෙක් එයි කියලා. හරි? මම වගේ මිනිස්සෙක් එයි කියලා. ඉතින් මොකද මම කියන්නේ මම නැති වේදිකාව මට බයින්න එපා. මම ඇති වේදිකාව මට බයින්න. ඒකයි කොන්න පණ තියෙන නායකයෙක් නම් කළ යුතුයි. ඒකයි සිංහලකම. ඒකයි සිංහලකම. එහෙම එකෙක්වත් මේ රටේ තාමත් මට බිහි වෙලා නැහැ. එන්න කියන්න අපි ඉදාර කතා කරමු. යම් දවසක යම් විදිහකට මේ රාජ්‍ය නායකත්වයේ හැසිරීමට මට ඕන වුණොත් එහෙම අදහසක් නැහැ තාම. ඕන වුණොත් එදාට සම්පත් මහතා මම ඔබෙන් අවසර ගන්නෙත් නැහැ. මේ රටේ කායින්වත් අවසර ගන්න නැහැ. මම හොඳින් හරි නරකින් හරි එක ගන්නවා. ඒ අරගෙන මෙරට කරනවා. මෙරට කරලා පෙන්නවා මේ ජාත්‍යන්තර ප්ලග් එක ගලවන්න බෑ කිව්වනේ. නේද? ජාත්‍යන්තර නතු වෙලාම අපි ඉන්න ඕනේ කියලා කිව්වනේ. ජාත්‍යන්තර න්‍යාය ධර්ම නැතුව අපිට මෙරට යන්න බෑ කොහොනේ. එහෙන් නැති තෙල් ටික අපිට නැතුව යන්න බෑ කියලා කිව්වනේ. හැබැයි අමතක කරන්න එපා අපි 1815ට පෙර යුගයේ කාන්තාවක් රන් පොදියක් බැඳගෙන දෙවුන්දර සිට පේදුරු තුරු දක්වා ගියා. කිසි අරක්කේට්ටමක් උනේ නැහැ. ඇයි? මාතෘ මූලික ජන සමාජයක් තිබුණා. අම්මට ගරු කරා. අම්මට ගරු කරපු නිසා අම්මාසේ සියලු කාන්තාවන් ගැන හිතුවා. ඒ නිසා කාන්තාවන්ට දැඩි ලෙස ආදරය කරා, ගෞරව කරා, රැකගත්තා, උන් පෝෂණය කරා. එක්කෙනෙක් නෙමෙයි සමස්ත ජාතිය. කාන්තාවගේ වටිනාකම පිළිබඳ අපේ මිනිස්සු දැනගෙන ඉන්නවා. එදා වනිතා කරපු අමාත්‍යාංශ තිබ්බේ නැහැ. ප්‍රශ්නේ තියෙනවා. හරි? ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ අපිට එදා අධ්‍යාපනය තිබ්බ දේව අධ්‍යාපනය. මිනිස්සු ඔලොමොට්ටව කරන අධ්‍යාපනයක් නෙමෙයි අපිට තිබුණේ. මිනිස්සු බුද්ධිමත් කරන අධ්‍යාපනයක්. එදා සෞඛ්‍යයක් තිබුණා අපිට.
ඒ සෞඛ්‍ය දුර අපේ සෞඛ්‍ය ඇමතිලා හිටියේ නෑනේ. අපි මිනිස්සු ලෙඩ වුණේ නෑනේ. ප්‍රශ්නේ තියෙන්නේ ඒකනේ. නේද? ඒ නිසා අපි හැම වෙලේම බලන්න ඕන ජාත්‍යන්තර ප්‍රඥය ගලවනවා නම් තිරසාර සංවර්ධනයේ රට තවත් ලෝකයේ රාජ්‍යයකට දෙවෙනි නොවන වැඩ පිළිවෙලක් නිර්මාණය කරන්න. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අපි කියන්නේ එක ෆේල් නම් සමාජවාදී ලෝකයේ ෆේල් නම් ඒ ධන පැලැන්ති ක්‍රමයේ ලෝකයේ ෆේල් නම් තවත් මොකටද අපි එක තුල ඉන්නේ 1978 විවෘත ගෝලීය ආර්ථිකය කරන ධනවාදී ආර්ථික රටාව ලංකාවට හඳුන්වා දීලා වසර 41ක් අද්දී අපි ඩොලර් 180ට නගිනවනේ. ඩොලර් 180 නැග්ගට කමන්නේ අපි ණයබර නැත්තම්. අපි ණයයිනේ ලෝකෙට ලක්ෂ ගාණක් ණයයිනේ. මේ ණය ගෙවන්න බෑ අපි. එතකොට මම පැහැදිලිව කිව්වා ඩොලර් 180 පණිද්දී ලංකා රාජ්‍ය පරිපාලනය කරන කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ තානාපතිවරු. ඒක එසේ උනේ නැත්නම් මහින්ද රාජපක්ෂ දෙවෙනි වතාව ආගමැති වෙද්දි මේ පහුගිය දවස තානාපතිවරු පිළිලා මාධ්‍යවේදී පිළිලා පිටරවල මේ වුණා. මේ තමයි සංසිද්ධිය. ඒ නිසා අපි රටක නීතිය ගැන කතා කරනවා. නීතිය හොඳයි. ඒක විය යුතුයි. සමාජ සාධාරණ නීතියක් කියුවොත් හැබැයි ආර්ථිකය ඒක නෑ. සංස්කෘතිය ඒක නෑ. සදාචාරය ඒක නෑ. පැවැත්ම නෑ ඒක නෑ. අධ්‍යාපනය නෑ. කෘෂිකර්මාන්තය නෑ. මේ සියල්ල බටහිර චින්තනය තුලින් නිර්මාණය කිරීමද රජකුගේ එකම බලාපොරොත්තු. මේකට තිබුණේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. මේක අලුතෙන් ඇමරිකාව වගේ විහුණනම් මේක ප්‍රශ්නයක් නෑ. කොහෙන් හරි ගිහලා කුඩු කොටක් මෙහෙ සමාජගත කරන්න තිබුණා. නමුත් ඊට වඩා අභිමානවත් ලෙස පැවතිච්ච අති උත්කෘෂ්ඨ ලෙස පැවතිච්ච දේවල් නැති කරලායි අපි පරසුද්ධක දේවල් ගත්තේ. ඒ දේවල් තුලින් අපිට වෙච්ච වින්නහය. ඔබේ පරමාර්ථ කරන ඔබ හිතන්න වස 1947 ඔබේ පරමාර්ථ අවුරුදු 100යි. සුද්ධක ක්‍රමේ නැතු වෙච්ච අපි සුද්ධක වෛද්‍ය විද්‍යාව, සුද්ධක බෙහෙත්තේ, සුද්ධක ඖෂධ ක්‍රමවේදය, සුද්ධක ආහාරට, සුද්ධක ඇඳුම් පැළඳුම්, සුද්ධක ඇඳුම් පැළඳුම්, සුද්ධක උපකරණ සියල්ල සුද්ධක වෙද්දී අපේ වසර 71කින් අපි ආපසු හැරලා බලද්දී අපේ ආයුෂ ප්‍රමාණය අවුරුදු 28කින් අඩුලා දැන් 72යි පරමාර්ථ. මොකක්ද ලැබු දියුණුව? මානසික සංවර්ධනයක් තියෙනවා, භෞතික සංවර්ධනයක් තියෙනවා. ලෝකේ මොකද ලෝකේ අද ලෝකේ යුරෝපීය රටවල් වලින් බොහෝ දේව දහම් ප්‍රතික්ෂේප වෙලා. ඇමරිකාවෙන් පාව ප්‍රතික්ෂේප වෙලා. බුදුදහම වැළඳගන්න. ඒ මිනිස්සු ආධ්‍යාත්ම ලෝකෙට නතු වෙනට අවශ්‍ය පළමු පියවර, දෙවෙනි පියවර, තුන්වෙනි පියවර තියෙනවා. අපේ මිනිස්සු අර පිටරටින් ආපු පිටරට මිනිස්සුන්ගේ ගල් යුගයේ දේවල් වැළඳගෙන තාමත් එතනම හිර වෙලා දුක් විඳිනවා. මට ගල් යුගයේ මිනිසෙක් කියලා කියන මිනිස්සු තාම දන්නේ නැහැ ඔවුන් ජීවත් වෙන සුද්ධගේ කල් යුගය කියලා. මම කියන්නේ අති නවීන සුද්ධගේ යුගයට යා යුතුයි. අති නවීන සුද්ධගේ යුගය කියලා කියන්නේ සිංහලයන්ගේ කල් යුගය. පළදායි සාකච්ඡාවක් මම ඔබතුමාත් එක්ක වසර කිහිපයකට පස්සේ කරේ. ඒ මහත්තයා දැන් පාර්ලිමේන්තුවේ මහ වනස්පති බිඳ වැටෙනවා. ටයිකෝට් දාගත්ත වයසක නාකි පප්පලාට ජාතික ගියට කෙලින් හිට ගන්න බැරුව ලොකු තනතුරු දරන නාකියද බිඳ වැටෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මහ වනස්පති බිඳ වැටෙනවා කියලා මම ඒකයි කිව්වේ. බෞද්ධ පදනම පිළිබඳව සංවාදාත්මක කතා ඇති කළා ඒ ඇමතිවරු බිඳ වැටෙනවා. දැන් මේ විදිහට පාර්ලිමේන්තුවේ වනස්පති වේගෙන් බිඳ වැටෙනවා. දැන් කොයි පැත්තටද මේ පාර්ලිමේන්තු ක්‍රමවේදය තල්ලු වෙන්නේ? ඔබතුමාට එහෙම පේනවද මොන හරි දෙයක්? මේක පැහැදිලිවම තල්ලු වෙන්නේ කුණුගොඩ. මේක පැහැදිලිව කියනවා ලංකා රජෙක් පහළ වුණ එක කැත වැඩි නැද්ද? ඒක සාහසික නැද්ද මේ ප්‍රකාශය? පණුව ඉන්න ඕනේ කොහෙද? මම කියන්නේ වැසිකිළියේ ඉන්න ඕනේ. ඔව්. එයාලා එනවා යන්නේ වැසිකිළියට. අනිවාර්යෙන් වෙන්නේ ඒක. ආත්මීය වශයෙන්මුත් වැසිකිළියට මේ භවයෙන් පස්සේ යන්නේ හේතෙන්ටම තමයි. මල පෙරේතෝනේ. නේද? රටක ජාතික වටිනාකමක් මිනිසාගේ වටිනාකමක් නොදන්නා මිනිසුන් උත්පත්තියෙන් පසු භවය අනිවාර්යයෙන්ම තීරණය වෙන්නේ අපායගාමී වීම තමයි. මෙයාලා යන්නේ එතෙන්න මිහි පිට තව ටික දවසකින් එයාලට උරුම වෙන්නේ එතන. ඒකට සැබෑ සිංහල රජෙකු පහළ වුණා නම් මේ ප්‍රශ්නේ ඉවරයි. ඒ නිසා මම කිව්වා රටක් සංවර්ධනය කරන්න ඕන නීතිය පමණක් නොවේ. ඒකත් එංගලන්තේ නීතියෙන් විය යුතු නොවේ. ඒක රුසියාවේ නීතියෙන් නොවිය යුතුමයි. ඒක ඇමරිකාවෙන් නොවිය යුතුයි. ඇමරිකාවේ ධනස්කන්ධයෙන් නොවිය යුතුයි. ඒක ඉන්දියාවේ ඕනෑපකම් වල නොවිය යුතුයි. ඒක චීනයේ අවශ්‍යතාවය මත නොවිය යුතුයි. ඒක පැහැදිලිව මෙරටේ නීතියක් තිබුණා. ඒ නීතිය මම කියන්නේ ඉන්දියාවේ ඉඳලා ආපු විජේගෙන් පවතගෙන ආපු නීති සංශෝධනයෙන් මෙරට ස්ථාවර ප්‍රතිපදේ නීතිය නෙමෙයි. අපේකම නෙමෙයි මම කතා කරන්නේ අපේමකම. අපේම කමෙන් උපන් මෙරටේ ස්වභාවදාමේ නීතියට කරු කරපු ජාතියක් කියලා. බුදුන් වහන්සේ විසින් දේශනා කරපු රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයක් තිබුණා. බුදුන් වහන්සේ විසින් දේශනා කරපු ආර්ථික ක්‍රමවේදයක් තිබුණා. බුදුන් වහන්සේට කලිමුත් මෙරටේ ආර්ථික හසුරු මහා විද්වත්තු හිටියා. සෞඛ්‍ය හසුරු මහා විද්වත්තු හිටියා. මෙරටේ මිනිස්සු ලෙඩ නොවෙන ජන සමාජයක් තිබුණා. පිටරටින් කිසිම දෙයක් ගෙන්වන්නේ නැතුව මෙරට සංවර්ධනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තිබුණා. පිටරටේ මිනිස්සුන්ට කියයි මහත බලශක්තිය විසඳුමක් අවශ්‍යයි. තෙල් අනිවාර්යෙන් පිටරටින් ඕනෙන්නේ කියලා. නැහැ. තෙල් මෙරටේ නිෂ්පාදනය කරන්න පුළුවන් සම්පත් මහත්තයෝ. අපි රන් රිදී මෙරට හැදුවා. ඔබ විශ්වාස කරනවද? ඔබට විශ්වාස කරන්න බෑ.
නමුත් මම අහන ප්‍රශ්න මෙරට නිදන් කොච්චරනම් මෙරට අරගෙන ගියාද? ඒ අරගෙන ගියපු නිදන් අදට මෙරට තමාර්තන්න නිදන් තියෙනවා. ඒ නිදන් වල අපවන වශයෙන් රත්තරන් එළියට ගන්නවා. රිදී එළියට ගන්නවා සමහර මැටි ඇමතුරු පවා. ඒ ගන්නකොට ඒවා පිටරටින් ගෙනපු රත්තරන් නෙවෙයි. මෙරට හැදපු රත්තරන්. පිටරට කොයි රටෙන් අපේ රට රත්තරන් මුලින් ආනයනය කරලා තියෙන්නේ. හා කොයි රටෙන්ද ගෙනද? එහෙම කළා නෑ. කිසිම විදිහකට අපි මේ රටේ සියල්ල නිෂ්පාදනය කරා. අපේ රටේ මිනිසුන්ගේ දැනුම ඕනේ ලෝකයා දියුණු කරන්න. මම ඔබට කිව්වේ මුලින්ම මේ අපේ දැනුම මොන් හොයන්නේ. රත්තරන් හැදුවේ කොහොමද? රිදී හැදුවේ කොහොමද? මාණික්‍ය මණික තැනක තිබ්බට පස්සේ කළුවරේ ආලෝකේ විහිදෙන්නේ කොහොමද? මොවුන්ට මේක ප්‍රශ්නයක්. ආලෝක විද්‍යාව අවසාන තියරි මම ඔය කියන්නේ. රටේ ගුණධම් ඇති මානව සංගතිය බිහි වෙච්ච දවසට මේ මහ පොළොවෙන් ආලෝකය නැවත නිෂ්පාදනය පටන් ගන්නවා. මැණික් නැවත පිබිදෙන්න පටන් ගන්නවා. එළියට එන්න පටන් ගන්නවා. ගහකොළමලේ පළදා වැඩි වෙන්න පටන් ගන්නවා. කලට වේලාවට වැසි ලැබෙන්න පටන් ගන්නවා. කිසිම ස්වභාවික විපතක් අපිට වෙන්නේ නැහැ. ඒකයි ඇත්ත. හැබැයි ඒ දේ මේ 20යි 20 නොවුනොත් නිසි රජෙක් පහළ නොවුනොත් සිංහලයට පක්ෂපාතී රජෙක් බිහි නොවුනොත් බුදුදහම රකින්න රජෙක් බිහි නොවුනොත් සම්පත් මහත්තයෝ මතක තියාගන්න මේ කියමන මම ඔබතුමා කිව්වා මට වගකීමක් දරන්න වෙයි මාව සමාන ප්‍රශ්න කිරීමන මම තනකට අරගෙන ආයි කියලා. මම එදෙන්දි ඝාතනය වෙන්න පුළුවන්. හැබැයි මේක මතක තියාගන්න. මේ රටට අත්දෙන ඉරණම කිසිවෙකුට නවත්තන්න බෑ. මේ රටේ නැවත භූකම්ප නැති වෙන්න පටන් ගන්නවා. සයුර කැළඹෙන්න පටන් ගන්නවා. ජල ගැලීම් වෙන්න පටන් ගන්නවා. නායයන් වෙන්න පටන් ගන්නවා. සුළඟටත් තෙට්ටම් කරනවා. ඵලදාව නිසලස ලැබෙන්නේ නැහැ. කෘමි උදුර වෙන්න පටන් ගන්නවා. වසංගත ඇති වෙන්න පටන් ගන්නවා. මේක සිදු වෙනවමයි. එපමණක් නොවේ මේ රටේ ත්‍රස්තවාදී, ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී ත්‍රස්ත තීව්‍ර වෙනවා. ඔබට මතක් කරලා බලන්න ඔබත් එක්කම වැඩසටහනක් කරපු අවස්ථාවකදී මම 2016 2018 දී වෙන පාරසලක වින්නහියන් පිළිබඳ පැහැදිලිවම කිව්වා. ඒක එදා මාධ්‍ය තුල ප්‍රකාශ කරේ නැහැ, විකාශය කරේ නැහැ. හැබැයි පසුව අපි මේ දේවල් විකාශය කරා. ඒ වගේ මේ කතාව මේ එදත් අන්තිමට මම මේ කතාව කිව්වේ මෙදත් අන්තිමට කියනවා රාජ්‍ය නායකයා 2020 දී පහළ විය යුතුයි. පහළ වෙන්නට නම් මිනිසුන් ධර්මානුකූල විය යුතුයි. සීලයට, සමාධියට, ප්‍රඥාවට මුල් තැන දෙමින් මෙත්තාවෙන්, කරුණාවෙන්, මුදිතාවෙන්, උපේක්ෂාවෙන් අවදි විය යුතුයි. සත්ව හිංසනය පිටු දැකිය යුතුයි. මස් මාංශෙන් දුරස් විය යුතුයි. ඒ වගේම සුබ්‍ර වර්ණයට තැන දිය යුතුයි. මිනි පුච්චන එක මෙරටේ නවත්විය යුතුයි. මස් බැලුම් කරන එක නවත්විය යුතුයි. එදාට මෙරටේ සුදුසු රජෙක් මිනිසාගේ කුසලයට අදාළ රජෙක් පහළ වෙවි. එහෙම නැත්නම් ඒ රජා ඔබ සියලු දෙනා අත්හැර දමා අනිවාර්යෙන් සියල්ල දමා හැර දමා යාවි. එයයි ඇත්ත. වෙන්නේ ඒක ඔබ බලන්න. එහෙම රජෙක් පේන්න ඉන්නවද? රජෙකු පෙනෙන්නට නැති වුණා. මං අර අපේ නන්දා මාලිනී ගීතයක් කියනවනේ. අනේ කුහුම් බුන්නේ නුඹට රජෙක් ඉන්නේ අපට නැත ඉන්නේ එනිසාවෙන් අපත වෙන්නේ කියලා. මේ ගීතය කියනවා රජකයි අපිට නොසිතෙන මහා රජානෝ පිළිබඳ. රජෙක් කියලා අපිට අඳුගන්න බැරි පුද්ගලයෙක් මෙරට ඉන්නවා. ඒ පුද්ගලයා කවුරුද කියන කාරණාවට වඩා ඔහු විශ්වයේ විසින් සබාදහම විසින් ඒ නිසි කල නිසි තන ඉන්දුවන පුද්ගලයෙක්. ඒ නිසි තන නිසි පුද්ගලයා ඉන්නවන නම් කළ යුතු එකම වැඩ පිළිවෙල මම කිව්වේ මිනිසුන්ට අවශ්‍ය නැත්නම් රජකුගේ අවශ්‍යතාවය, මිනිසාට අවශ්‍ය නැත්නම් ස්වභාවයේ රැකවරණයේ අවශ්‍යතාවය, මිනිසාට අවශ්‍ය නැත්නම් නිසි ලෙස ලෝකයේ ඉදිරියේ දනුනමා ජීවත් වීමේ අවශ්‍යතාවය රජකුට කොහොම අවශ්‍ය නැහැ. මට මගේ නෝන මගේම ආදරයක්. ඒක තමයි කියන්නේ. අපි ආදරේ වටා එක් වෙමු. එහෙම වුණොත් මේ විශ්සමෙන් මේ රට බේර ගන්න පුළුවන්. මේ කතා කරන්න ප්‍රඥාවන්තයින් තමයි. අලිගොන් අලගිරි වලට නෙවෙයි. ඒක මහත්තයා ඔබට රෙදි බන්දේසියක තියලා ආරාධනාවක් කරොත් මේ රටේ රාජත්වයේ බාර ගන්න කියලා. සමස්ත රටවැසියන්ගෙන් අපි හිතමු තරුණ ප්‍රජාව මේ කතා කරන්නේ තරුණ ප්‍රජාවට. ඒගොල්ලන්ගේ මනස තමයි වෙනස් කරන්න පුළුවන් වෙන්නේ. නිවැරදි චින්තනය, නිවැරදි මාර්ගයේ උදෙසා, නිවැරදි රේඛාවක ගමන් කරන්න පුළුවන් වෙන්නේ. මොකද පරණ ගස් වල ඇදාරින්න බෑ. අලුත් ගස් අපිට ඒ පැත්තට හරව නම හදා ගන්න පුළුවන්. මම අහන්නේ ඔබට ආරාධනාවක් කරොත් ඔබ එනවද බාර ගන්නවද? මම ඔබට මුලින්ම කිව්වා දැන් අලුත් කියපුවක මම අහන්නේ පොදු සුබදා උත්තරයක් මට දෙන්න. සුදුසු නම්
මම රාජ්‍යත්වයට මම මේක බාරගත යුතුයි. මම නුසුදුසු නම් මම බාරගන්නේ නැහැ. මම හිතනවා මට වඩා සුදුසු කෙනෙක් මේ රටේ ඇති. එහෙම කෙනෙක් නැති වුණොත් අපිට ආරාධනාවක් ලැබුණොත් අපි හිතලා බලමු. වෙද මහත්මයා බොහොම පිං අද සාකච්ඡාවට සම්බන්ධ වුණා. අපි සුද්දා අපේ රටේ කරපු විනාශය පිළිබඳව අපි නුදුරේදීම ඵලදායී සාකච්ඡාවක් කරමු. ඒකට සුදුසුම කෙනා ඔබතුමා. ඒ නිසා මේ අපි යලි මුණ ගැහෙනවා. ඔබතුමාට බොහොම පිං අදාවාට ඔබතුමාගේ බලාපොරොත්තු ඉටු වේවා. අපේ බලාපොරොත්තු ඉටු වේවා. අයිබෝන්. දිනපතා මෙවැනි වීඩියෝ නැරඹීමට පහත බටනය ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දැමූ සැනින් එය ඔබට ගෙන්වා ගැනීමට සීනුවද ක්ලික් කරන්න.